අපේ බයිබල් පන්තිය ප්‍රේමවන්ත දරුවෙනි, අප සමිදානන් වහන්සේගේ උත්පත්තියේ මංගල උලෙල ඊයේ දිනදී අපි හරසරින් සැමරුවා. ඒ ප්‍රීතියත් තවම අපගේ සිත් සතන්හි තිබෙන මේ මොහොතේ මා ඔබ වෙත රැගෙන එන්නට උත්සාහ කරන්නේ ඒ මහා මහන්ෂගත වීමේ මංගල්‍යයේ පිළිබඳවම ඉගැන්වීමක්. අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් සිටියේ ජ්වාම්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට 11 වෙනි වගන්තිය දක්වා වූ වගන්ති කාණ්ඩ කීපය පමණයි. ඉතින් ඒ තුල ගිය වරදී අපි කතා කරා මෙසියස් වහන්සේගේ පැමිණීම ඒ හා සම්බන්ධ කරගෙන. අද දවසේදී මෙසියස් වහන්සේගේ පැමිණීම නොහොත් මාංශගත වීම නොහොත් ඔවුන් වහන්සේගේ උත්පත්තිය එකී වගන්ති හරහාම අපි සංක්ෂිප්ත කොට තේරුම් ගන්න උත්සාහ කරමු. ජ්වාම්තුමාද මාක්තුමාද මතිව්තුමාද ලූක්තුමාද යන මේ සියල්ලන් ඔවුන්ට ආවේනික වූ ආකාරයෙන් අප සමිදානන් වහන්සේගේ උත්පත්තිය කතා කරනවා. පටන් ගැන්ම විභාග කරනු ලබනවා. මේ කරනු ලබන්නා වූ විභාගයේ ඇතුලේ ගෙනෙන පණිවිඩය නම් දෙවි මහෝත්තමයාණන් වහන්සේ ස්වර්ගය බදාගෙන සිටිය යුතු වස්තුවකයයි නොසිතා අපහා සමාන මිනිස් කෙනෙකු වීම තුළ ඔවුන් වහන්සේ අප වෙතට තමන් වහන්සේගේ මේ මහා ප්‍රේමයේ අභිරහස රැගෙන ආ බවයි. ඒ ප්‍රේමී අභිරහසට ඇටලේ මස් නහර මාංශය දුන් බවයි. මේ මහා අභිරහස අපි මාංශගත වීමේ අභිරහස මෙන් අපගේ සිත් සතන්හි අපි තේරුම් බේරුම් කරගන්න යම් ආකාරයක වචන රූප කායක් අපි දෙනවා. අපි ඒට කියනවා මාංශගත වීම, the incarnation. So the incarnation is the mystery and the dogma of the word made flesh. වචනය තෙම එනම් ධර්මයානෝ මාංශගත වීම, දේවතාත්තාගේ වචනය මහ පොළොවට මාංශගත වීම මින් පිළිඹු කරනු ලබනවා. දේවතාත්තා මානව වර්ගයා වෙත දානය කරන ලද අපරිමිත නිමක් නැති ආදරය මිනිස් රුවට, මිනිස් දැක්මට, මිනිස් සංජානනයට පැමිණි මොහොතයි ඒ මොහොත. Incarnation is the mystery and the dogma of the word made flesh. දැන් මෙන්න මේ ඉගැන්වීමේ ක්‍රමවේදය ඇතුලේ එනම් මෙම තාක්ෂණීක හැඳින්වීම ඇතුලේ එනම් in this technical sense මේ වචනේ නම් incarnation මාංශගත වීම කොහොමද අපි තේරුම් බේරුම් කරගන්නේ කියා මා ඔබට උදාහරණ කොට දෙන්න උත්සාහ කරනවා අද දවසේදී. ලතීන භාෂාවෙන් මේ හැඳින්වීම කරනු ලබන්නේ ඉන්කානාසියෝ කියලා අපි එය කියනු ලබනවා. ලතීන පියවරුන් එනම් ලතින් භාෂාව මූලික කරගත්තු රෝමානු ස්වභාවී පියවරුන් 4 වෙනි සතවර්ෂයේ ඉඳලා මේ වචනය තෙම මාංශගත වීම සම්බන්ධයෙන් ඔන්න ඔය වචනය භාවිතා කළා. විශේෂයෙන් අප සඳහන් කරන්න ඕන ශාන්ත ජෙරෝම්, ශාන්ත අම්බ්‍රෝස්, ශාන්ත හිලරි යන මුනිවරුන් මේ වචනය භාවිතා කළා. ඔය ලතින් වචනය නම් ඉන්කානාසියෝ කියන වචනය ඉන්කාරෝ, ඒ කියන්නේ ෆ්ලෙෂ්, මාංශය පිළිබඳව හැඟීමක් අපට දානය කරනවා. වචනය මාංශය වූ වග අපට පෙන්වන්න කරනවා. දැන් ග්‍රීක පදය මෙන්න මෙහෙම ඔබට මම හඳුන්වා දෙන්නම්. සාර්කෝසිස් ඕ එන්සාර්කෝසිස් කියලා අපි කියනවා ග්‍රීක භාවිතයේදී. ඒකේ භාවිතය අපට ගෙනෙන මූලික වචනය අපට සපයන්නේ ජ්වාම්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය. Kai hologos sarx argento
and the word was made flesh. අන්න එහෙම තමයි ජෝම්තුමා අපට කියනු ලබන්නේ. එතකොට මෙන්න මේ යෙදුම් දෙක අපි භාවිතා කළා. එනම් විශේෂයෙන් භාවිතා කරේ ග්‍රීක පියවරුන්. අපිට උදාහරණ කොට ඔබට කියා දෙන්නත් පුළුවන් මේ ව්‍යවහාරය භාවිතා කරපු ග්‍රීක පියතුමෙක් සුද්ධවන්තයෙක් ලෙස සාන්ත අයිරේනියුස් මුනිතුමා ක්‍රිස්තු වර්ෂ 181ත් 189ත් අතර කාලය තුළ තමයි එය ඔවුන් වහන්සේ භාවිතා කළා කියලා අපට සාක්ෂි තියෙන්නේ ලියන ලද ලිපිවල. එතකොට මේ අනුව අපට යමක් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ඔය වචනයෙහි ක්‍රියාපදය සාර්කෝස්තායි ඒ කියන්නේ to be made flesh. To be made flesh. මාංශය ගතවනු ලබන්නේ. ඒක විශේෂයෙන් ඔය වචනේ භාවිතා කරනු ලැබුවේ අපි කියනවා ඒකට කවුන්සිල් ඔෆ් නිසියා කියලා. නිසියාහි කවුන්සිලේ එහෙමත් නැත්නම් මන්ත්‍රණ සභාවෙන් විශ්වාස ලක්ෂණය අපි පූජා වෙලෙදි කියන්නේ. ආන්නේ එය නිර්මිත කරා වූ නිසියානු මන්ත්‍රණ සභාවෙන් තමයි මාංශගත වීම පිළිබඳ මේ මහා අභිරහස සභාවට කාවද්දන්න මූලික පියවර ගනු ලබන්නේ. එතකොට මේ අනුව අපට තේරුම් ගන්න පුළුවන් ප්‍රේමවන්ත දරුවනි, සමිදානන් වහන්සේ තමන් වහන්සේගේ දෙවීක ස්වභාවය පැත්තකින් තබා මානව ස්වභාවය එනම් අපගේ මේ මාංශික ස්වභාවය ගැනීමේ මහා අභිරහසයි එයින් අදහස් කළේ. ලෝක්තුමාගේ සුභාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය, රෝමවරුන්ට ලියන ලද ලිපියේ 3 වෙනි පරිච්ඡේදයේ 20 වන වගන්තිය. මේ වගන්තිය හරහා අපට ඔය කිව්ව කතන්දරය අපට තව පැහැදිලි කරගන්න පුළුවන්. මේ අනුව මගේ ආදරණීය දරුවනි, when the word is said to have been incarnate, to have been made flesh, the divine goodness is better expressed whereby God emptied himself. දැන් දෙවියන් තමන්ව මහ පොළොවටම දෙනු සඳහා උපරිමයෙන් තමන් වහන්සේව හිස් කරගත් බව මෙහිදී අප ඔබට උගන්වනු ලබනවා. දෙවියන් තමන් වහන්සේව හිස් කරගන්නවා. තමන් වහන්සේව මුළුමනින්ම හිස් කරගන්නවා මානව වර්ගයා වෙත දෙනු සඳහා, මාංශගත වීම සිද්ධ වෙනු සඳහා. පිලිප්පිවරුන්ට ලියන ලද ලිපියේ 2 වන පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය අපූර්වට ඒ පිළිබඳව අපට ඉගැන්වීමක් අරගෙන එනවා. He took upon himself not only the nature of man, a nature capable of suffering sickness and death. He became like a man in all, save only sin. Then මෙහිදී අප තේරුම් ගන්න ඕන තව කාරණාවක්. මනුෂ්‍යයෙක් වෙනවා කියලා කියන්නේ දුක, වේදනාව, අසමානකම්, නොහැකිකම්, මේ මනුෂ්‍ය ශරීරයේ ඇතුළේ තියෙනා වූ හැම ආකාරයකම දෙයක් මෙහිදී නිශ්චිත වශයෙන්ම ඒ ක්‍රිස්තු ශරීරය ඇතුළේ තිබුණා. පාපය හැර පාපේ නපු මුදනු පිණිස එවැනි මේ දුබල මානව රූපය තමන් වහන්සේ පිට රඳවා ගත්තා කියන එක මා ඔබට උගන්වන්නට ඕන. දැන් මේ අනුව මාගේ ආදරණීය දරුවනි, අපට තේරුම් ගන්න පුළුවන් දේ තමයි ඉතා පැහැදිලිව උන්වහන්සේ මානව රූපය අප වෙනුවෙන් ගත් බව. මානව රූපය අරගෙන උන්වහන්සේ මිනිසෙකු වූ බව. මිනිසෙකු වී අපහා සමාන ශරීරාකාරයෙන් ඉඳිමින් වැඩවසමින් ඔවුන් වහන්සේ සමස්ත ලෝක වර්ගයා, මානව වර්ගයා මුදනු සඳහා තමන් වහන්සේව දුන් බව අපට මෙහිදී ඉතා ඉහළින් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. දැන්
ඉතා ගැඹුරු ආකාරයෙන් අපි මේ දේව රූපය දේව ස්වභාවය ඔවුන් වහන්සේගේ the divine person of Jesus Christ මේ මහ පොළොවට මාංශගත වූ තැනන් වහන්සේව අපි දෙවිකාකාරයෙන් වූ තැනන් වහන්සේව තේරුම් ගනිමු. Then we presuppose the historicity of Jesus Christ, that he was a real person of the history. එතකොට ඉතිහාසගත වුණු ඉතිහාසය තුළ විද්‍යාමාන වූ ඉතිහාසගත චරිතයක් වෙනවා උන්වහන්සේ. උන්වහන්සේ ඉතිහාසගතවීම තුළ අපට පැහැදිලි වන්නේ උන්වහන්සේ ශරීරාකාරයෙන් මහ පොළොවේ ඇවිද්ද බවයි. එතකොට මේ ඇවිද්ද තැනන් වහන්සේ තමන් වහන්සේගේ දේව රූපය එනම් දේව ස්වභාවය ਸਰව සම්පූර්ණයෙන්ම මනුෂ්‍ය රූපය තුල තබාගත් බව පැහැදිලි වෙනවා. එහිදී අප තව විදිහකින් කියනවා නම් කියන්නට පුළුවන් කාරණාව වෙන්නේ the messiahship of Jesus, the historical worth and authenticity of the Gospels and Acts, the divine membership of Jesus Christ established thereby the establishment of an infallible and never failing teaching body to have and to keep the deposit of revealed truth entrusted to it by the divine ambassador Jesus Christ. එතකොට මේ අනුව අපට පැහැදිලි වෙන කාරණාව තමයි the divinity of Jesus Christ is established by the Old Testament and by the New Testament and by the tradition. Then අපගේ කතෝලික සම්ප්‍රදාය තුලත් නවගිවිසුම හා පුරාණ ගිවිසුම තුලත් උන්වහන්සේ පරිපූර්ණ මනුෂ්‍යයාය, උන්වහන්සේ පරිපූර්ණ දෙවියෝය, පරිපූර්ණ දෙවියෝ උන්වහන්සේ පටන් ගැන්මේ සිටම මාංශගත වීමේ සිටම ඔවුන් වහන්සේ පරිපූර්ණ දෙවියෝය, පරිපූර්ණ මනුෂ්‍යයානෝය කියන මේ ඉගැන්වීම අපි සභාව ඇතුලේ පිළිගන්නවා. උන්වහන්සේ සම්පූර්ණ ලෙස මනුෂ්‍යයා වුවත් මනුෂ්‍යයෙකුගේ රූපකායෙන් උන්වහන්සේ වැඩ සිටියත් උන්වහන්සේ පරිපූර්ණ දෙවියන් බව අමතක කරන්න හොඳ නැහැ, අමතක කරන්න බැහැ. උන්වහන්සේගේ we assume that the divine nature and divine personality are one and inseparable, right? එතකොට අපිට මේන් පැහැදිලි වෙන කාරණාව තමයි උන්වහන්සේගේ දේව රූපය, දේව ස්වභාවය, දේව ගති ලක්ෂණ හා මානව රූපය මේ සියලු දේ වෙන් කළ නොහැකි එකම කාසියක දෙපැත්ත වගේ. හොඳයි. මේ මාංශගත වීමේ අභිරහස ආරම්භය අප යම් යම් තේරුම් ගැනීම අසිද්ධ කරනු ලබනකොට එකී තේරුම් ගැනීම සඳහා පුරාණ ගිවිසුවේ භාෂිතයන් ආభాෂයන් අපි කෙසේද තේරුම් ගන්නේ? දැන් අපි මෙන්න මෙහෙම වාක්‍යයක් මුලින්ම කියාගත්තොතින් අපට පුළුවන් වේවි යමක් තේරුම් ගන්න. The Old Testament proves of the divinity of Jesus presuppose its testimony to him as Jesus Christ, the Messiah. මෙසියස් වහන්සේ හැටියට තමයි පුරාණ ගිවිසුමේදී මේ අභිරහස පිළිබඳව මූලික ඉගැන්වීම් දිගහැරෙන්නේ. තව විදිහකින් කියනවා නම් මේ මූලික දිගහැරීම් ඇතුලේ මෙන්න මෙහෙම අදහසක් අපට බිහි වෙනවා. Assuming then that Jesus is the Christ, උන්වහන්සේ ක්‍රිස්තුවරයාණෝ, උන්වහන්සේ මෙසියස් වහන්සේ, the Messiah promised in the Old Testament. එනම් පුරාණ ගිවිසුමේහි අපට පොරොන්දු වෙන ලද තැනන් වහන්සේ උන්වහන්සේ, පොරොන්දු වෙන ලද තැනන් වහන්සේ උන්වහන්සේ. From the terms of the promise, it is certain that one promise is God is a divine person in the
strictest sense of the word, the second person of the Holy Trinity, the Son of the Father, one in nature with the Father and the Holy Spirit. දැන් තව විදිහකින් කියනවා නම් මේ දේව පුත්‍රයාණෝ ශුද්ධෝත්‍රීත්වයේ දෙවනි තෙම වෙන පුත්‍රයාණන් වහන්සේය. උන්වහන්සේ පියාණන් හා ශුද්ධාත්මයන් වහන්සේ සමග එකම භවත්වයක් ඇතිව වැඩ සිටින තැනන් වහන්සේය. උන්වහන්සේ තමයි මේ මානව රූපයට එන්නේ, මිනිහෙක් වගේ වෙන්නේ. දෙවියෝ මෞංකාර තැනන් වහන්සේ, උන්වහන්සේ තමයි මේ මනුස්ස රූපයට ගැලපෙන, පේන, දැනෙන, අල්ලන මට්ටමට පැමිණෙන්නේ. දැන් මේ ඉන්කානේෂන් එනම් මාංශගත වීම මොනතරම් අති භාග්‍යවන්ත ශුද්ධ වූ හිස්වීමක්ද. එතකොට මේ මහා අභිරහස ඇතුලේ අපට පෙනෙන අනිත් කාරණාව තමයි දෙවියන් තමන් වහන්සේට බදාගෙන ඉන්න ඕනෑ වස්තුවක් කියා දෙවීකියේ තබා ගන්නේ නැති වග. පාවුලතුමා කියනවානේ පිලිප්පිවරුන්ට ලියන ලද ලිපියේ ඔවුන් වහන්සේ ස්වර්ගයේ බදාගෙන සිටිය යුතු වස්තුවකයයි නොසිතා අපහා සමාන මිනිස් කෙනෙකු වූසේක. උන්වහන්සේ පාපය හැරුණු කොටගෙන අනිත් හැම අයුරකින්ම මිනිස් සමානකමට සමාන වෙනවා, දුක් විඳිනවා, උන්වහන්සේට දුක හිතෙනවා, ඇඬෙනවා, hina වෙනවා. උන්වහන්සේ මේ මනුස්ස රූපයේ ඇතුලේ, මනුස්ස කාය ඇතුලේ අපි විඳින හැම දෙයක්ම පාපය හැරුණු කොටගෙන උන්වහන්සේ විඳා. එතකොට ඒ විඳීම උන්වහන්සේ දරන්නේ ඒ විඳීමෙන් අපිව එතර කරන්නයි. එතකොට මාංශගත වීමේ අභිරහසේ මූලික පරමාර්ථය වෙන්නේ මේ වැටිලා තියෙන වලට වැටිලා මේ අපි ඉන්නා වූ තත්වයට වැටිලා ඉන් මුදනු පිණිස අපව සවිශක්තිමත් කිරීමයි. ඒක තමයි ඊටා පැහැදිලිව බලගතුව පෙනෙන කාරණාව. හොඳයි. දැන් පුරාණ ගිවිසුමේ මේ සම්බන්ධයෙන් කියා ඇති දේ අතර බොහෝ දේ අතර මම ගීතාවලියේ දෙවන ගීතිකාවේ 7 වෙනි පදය ගන්නවා. The Lord hath said to me, Thou art my son, this day I have begotten thee. දැන් ඉස්රායෙලි ශුද්ධ තැනන් වහන්සේ එනම් ඉස්රායෙලි දෙවිඳුන් මොනවද මේ අපට මේ ගීතිකාව ඇතුලේ කතා කරන්නේ? මේ කතා කරන ගීතිකාව ඇතුලේ මෙසියස් වහන්සේගේ පැමිණීම, මෂියාහ එනම් ආලේපීත තැනන් වහන්සේගේ පැමිණීම පිළිබඳව ඉඟි බිඟි පානවා. එතකොට සාන්ත පාවුලු මෙය තමන්ගේ අත්දැකීමෙන් මෙන්න මෙහෙම විස්තර කරනවා හේබ්‍රූවරුන්ට ලියන ලද ලිපියේ පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය. මොකද්ද කියන්නේ? මේ ගීතාවලිය තුල ඉදිරිපත් කරන ලද දෙවීකය තවත් පැහැදිලි ලෙස ඉදිරියට අරගෙන එනවා. ගීතාවලිය තුලින් කියලා ලද දෙවීකී ඒ අත්දැකීම පාවුලතුමා තව ටිකක් ඉස්සරහට අරගෙන එනවා. අපි ඒ වගන්තිය කියවුවොතින් මෙන්න මේ විදිහට In old days God spoke to our fathers in many ways and by many means through the prophets. Now at last in these times he has spoken to us with a son to speak for him, a son whom he has appointed to inherit all things, just as it was through him that he created this world of time. දැන් බලන්න එහිදී පාවුලතුමන් ගෙනෙන අපූරු ඒ මහා අත්දැකීම. දැන් අපට පැහැදිලි වෙනවා හේබ්‍රු 1:5 වගන්තියට අනුකූලව මූලාරම්භයේ සිට උන්වහන්සේ විවිධාකාරයෙන් විවිධ විදිහට කතා කළා. දිවැසිවරුන් මගින් කතා කළා. දිවැසිවරුන් මගින් කතා කොට ඔවුන් වහන්සේගේ පැමිණීම ස්ථීර කරා. ඉන්පසුව අවසානයේදී තමන් වහන්සේ ලෝකයේ මවන විටදී තමන් වහන්සේ සමග අනන්ත කාලයේ සිටම වැඩ සිටින්නා වූ පුත්‍රයාණන් වහන්සේ නොහොත් වචනයාණෝ නොහොත් ධර්මයාණන් වහන්සේ තුලින් මාංශගත වූ ධර්මයාණෝ තුලින් ඔවුන් වහන්සේ කතා කළ වග අවසානයේදී කියනවා.
හරි අපූරු බව දකින්න එහි මා ආදරණීය දරුවෙනි. ඉතින් මේ අනුව අපට පැහැදිලි වෙනවා පාවුලුතුමාගේ ඉගැන්වීම තුළ දෙවන ගීතිකාව 7 වෙනි පදය නැවත වතාවක් අපට ඉගැන්වීමක් අරගෙන එනවා හේබ්‍රෙව් වරුන්ට ලියන ලද ලිපියේ 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය අනුව ඒ වගේම අපෝස්තලවරුන්ගේ ක්‍රියාපොතේ 13 වෙනි පරිච්ඡේදයේ 33 වගන්ති වලට අනුව මොකක්ද කියවෙන කාරණාව වන්නේ උන්වහන්සේ සදාතනික පූජකයාණන් ලෙස මෙසියස් වහන්සේ ලෙස තමන් වහන්සේව මාංශගත කරමින් මහ පොළොව මත පුද දෙමින් මානව වර්ගයාගේ විමුක්තිය උදෙසා පඬුරක් කළ වගයි. ඉතින් මේ අනුව ඉතා පැහැදිලි වෙනවා අපිට ඉගැන්වීම පුරාණ ගිවිසුමේ ඉගැන්වීම තුළ මෙසියස් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටියා. ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. එතකොට මේ අනුව නව ගිවිසුමේදී සිද්ධ වෙන්නේ පුරාණ ගිවිසුමේදී අපට දෙන ලද මේ මහා පොරොන්දුවයි. ඉතින් ආදරණීය දරුවෙනි, උන්වහන්සේ අපහා සමාන මනුස්ස කෙනෙකු වීම පිණිස උන්වහන්සේ පූජකයාණන් කෙනෙකු වී පඬුරක් බවටද පත්වී අප වෙනුවෙන් මැදහත් වෙන්න තමන් වහන්සේව යාගයක් හෝමයක් පූජාවක් කොට අපට බාර දුන්නා. ඉතින් මේ අභිරහස තමයි මේ නත්තල කියලා කියන්නේ. මේ නත්තල කියලා කියන්නේ දෙවියන් මානව වර්ගයාට දක්වන ලද අපරිමිත අසීමිත ප්‍රේමයේ පිළිබඳව කතන්දරේ දෙවියන්ගේ පැත්තේ කතාවයි. එතකොට උන්වහන්සේ තමන් වහන්සේව මහ පොළොවට දෙන්නේ මානව වර්ගයාට, එනම් ඔබට මට ඇත්තා වූ තිබෙන්නා වූ අපරිමිත හා අසීමිත ආදරය තුලයි. ඒකට අපරිමිත අසීමිත මේ මහා ආදරය ඇතුලේ දෙවි සමිදානන් වහන්සේ ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ අපට කතා කරලා කියන්නේ උන්වහන්සේ තරම් දුරකට අපට ආදරය කළසේක් නම් අපද උන්වහන්සේට ප්‍රති ආදරය ප්‍රති උත්තරය දිය යුතු බව නොවේද? අපි කෙසේනම් ප්‍රති උත්තරය දිය යුතුද? ප්‍රති ආදරයක් අපි කෙසේනම් කළ යුතුද? ප්‍රති උත්තර දෙන්න, ප්‍රති ආදරය දෙන්න අපි මොනවද කරන්න ඕන? අපි කරන්න ඕන උන්වහන්සේ පොළොවට වෙන්න හිස් වුණා වගේ අපිත් අපේ ජීවිත අත්දැකීම් ඇතුලේ හිස් වෙන්න ඕන. මමත්වය, මමංකාරය, මටය, මගේය, මමය කියන ඒ තත්වයෙන් මිදිලා අනුන් වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත්වීමේ මහඟු ජීවිත පරිවර්තනය අපි තුළ සිද්ධ වෙන්න ඕන. දයාව දක්වන්නට ඕන. අනිත් කෙනා ගැන හිතන්න ඕන. අනිත් කෙනා පිළිබඳව ලොකු දැඩි දැවෙන ප්‍රේමයකින් ජීවිතය පවතින්නට ඕන. බෙදා හදා ගන්නට ඕන. අනිත් කෙනාට මා සතු දේ දෙන්න මට පුළුවන්කම තියෙන්නට ඕන. මේ ආදී වශයෙන් අපට උත්ථානය බෙදා ගැනීමේ මංගල්‍යයක් හැටියට, බදා ගැනීමේ මංගල්‍යයක් නොවන හැටියට තේරුම් ගන්න ආරාධනා කරනවා. එතකොට නත්තල කියලා කියන්නේ එකිනෙකා තම තමාට ඇති සැටියෙන් තම තමා සතු දේ එකිනෙකා සමග බෙදා හදා ගැනීමයි. තව කෙනෙකු ගැන හිතන්න දෙවිඳුන් මනුෂ්‍යයා වීම තුළ අපට ආරාධනාවක් අරගෙන එනවා. එබැවින් මගේ ආදරණීය දරුවනි, මේ ලස්සන දවසේදී ශුද්ධ වූ පවුලේ මංගල්‍යයේද සමරන අද වන් වූ යහපත් දිනකදී මා ඔබෙන් බලාපොරොත්තු වන්නේ එයයි. සමිදානන් වහන්සේ ඔබට දානය කරන ලද ඒ මහා ශුද්ධ වූ බලාපොරොත්තු ඇතුලේ ඔබ ඔබේ ජීවිතය වෙනස් කරගන්නට උවමනාමයි. ඒසේ වෙනස් කර ගැනීම තුළ මා ආදරණීය පුතේ, ආදරණීය දුවේ, ඔබට පුළුවන් ජේසු උපත, ජේසු සමිදානන් වහන්සේගේ උත්පත්තිය ඔබගේ ජීවිතය තුළ සක්ෂුදක්ෂේ පැහැදිලිව අත්දකින්න. ජේසු උපදින්න ඕන කාලය ඇවිල්ලා. ජේසු උපදින්නට ඕන කාලය ඇවිල්ලා කියන එකේ තේරුම තමයි අපි ගැන හිතනවාට වඩා අන් අය ගැන හිතන කාලය ඇවිල්ලා. බෙදා ගැනීමේ කාලය ඇවිල්ලා. මාර්සලීනු ජයකොඩි පියතුමා කියනවා තමන්ගේ එක්තරා කවි පන්තියක එක කවි පදයක් මෙන්න මෙහෙම: මගේ නත්තල දුගියා බත් කනදාය,
මගේ නත්තල දුගියාපත් කනදාය. ඒක ඇතුලේ නත්තලේ අරුත පැහැදිලියනවා. එනම් බෙදාගන්න එක. ආත්මාර්ථකාමී නොවීම දෙවියන් බෙදාගත්ත වගේ බෙදාගන්න. එවගේම මර්සලින් ජයකුඩි පියතුමා කියනවා මගේ නත්තල පව පල්ලි යනදාය. පව පල්ලි යනවා කියලා කියන්නේ මිනිස්සුන්ගේ හිත හැරෙනවා. නත්තල කියලා කියන්නේ මනස්ථාපනයේ මංගල්‍යයක්. අපි මනස ස්ථාපනය කරන්නට ඕන නිවැරදිව දේව පුතෙක් දේව දුවෙක් හැටියට. මනස්ථාපනය අපේ ජීවිතයේ එකම අත්දැකීම කරගන්නට ඕමනයි. එතකොට මේ මනස්ථාපනයේ මංගල්‍යය ඇතුලේ බෙදා ගැනීමේ මංගල්‍යය ඇතුලේ ලෝකයේ අපෙන් බලාපොරොත්තු වෙන අලුත් ලොව බිහි කරන්න අපට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ මේ මහා මංගල උලෙල සමරන මේ දින වකවානුව තුළ ඔබට ඇරයුම් මම රැගෙන එනවා සමිදානන් වහන්සේ තුළ බරපතල විදිහට ඊතා ශුද්ධ වූ විදිහට වෙනස් වූ ජීවිතයකින් එකිනෙකා සමග බෙදා ගන්න. අනුන්ගේ කඳුල ඔබේ කඳුල, අනුන්ගේ බඩගින්න ඔබේ බඩගින්න, අනුන්ගේ වේදනාව ඔබේ වේදනාව කරගන්න මේ මහා මංගල්‍යය ඔබේ ජීවිතයේ මාංශගත වූ මංගල්‍යයක් බවට පත් කරගන්න. අප සම්විධානන් වහන්සේ එබැවින් මා ආදරණීය දරුවෙනි ඔබට ඔවුන් වහන්සේගේ මේ මහ මංගල උළෙලේ රැගෙන එන අද්විතීය පණිවිඩය නම් බෙදා ගැනීමේ පණිවිඩය ඔබත් සමග මම බෙදා හදා ගන්නවා. එහෙමනම් ඔබ සියලු දෙනාටම සුබ නත්තල් මංගල්‍යයක් වේවායයි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. නැවත ඔබ ලබන සුමානේ හමුවනතුරු ඔබට ජේසු පිහිටයි.